සජීවී සෛල තුල නිපදවන සිදුවන සජීවී සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් නිපදවන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් නිපදවන දේහයට ප්‍රයෝජනවත් නොවන ද්‍රව්‍ය දේහයට ප්‍රයෝජනවත් නොවන ද්‍රව්‍ය දේහයට ප්‍රයෝජනවත් නොවන ද්‍රව්‍ය බහිශ්‍රාවී ද්‍රව්‍ය නම් වේ දේහයට ප්‍රයෝජනවත් නොවන ද්‍රව්‍ය දේහයට ප්‍රයෝජනවත් නොවන ද්‍රව්‍ය බහිශ්‍රාවී ද්‍රව්‍ය නම් වේ බහිශ්‍රාවී ද්‍රව්‍ය නම් වේ බහිශ්‍රාවී ද්‍රව්‍ය නම් වේ එනවන බහිශ්‍රාවය කියලා මාතෘකාව ලියාගෙන ඔක ලියාගත්තා කියන්නේ සජීවී සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් නිපද වෙන දේහයට ප්‍රයෝජනවත් නොවන ද්‍රව්‍ය වලට තමයි කියන්නේ බහිශ්‍රාවී ද්‍රව්‍ය කියලා. හරි. ආයිත් ඊළඟ රූලෙන් ලියා ගන්න බහිශ්‍රාවී ද්‍රව්‍ය ජීවී දේහයෙන් බැහැර කිරීම බහිශ්‍රාවී ද්‍රව්‍ය ජීවී දේහයෙන් පිටතට බැහැර කිරීම බහිශ්‍රාවී ද්‍රව්‍ය ජීවී දේහයෙන් පිටතට බැහැර කිරීම බහිශ්‍රාවය නම් වේ බහිශ්‍රාවය නම් වේ ජීවී දේහයෙන් පිටතට බැහැර කිරීම බහිශ්‍රාවය නම් වේ අයිත් ඊළඟ රූලෙන් ලියා ගන්න බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නම් බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නම් අනිවාර්යෙන්ම බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නම් අනිවාර්යයෙන්ම සෛල තුල නිපද වූ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයක් විය යුතුය අනිවාර්යෙන්ම සෛල තුල නිපද වූ අනිවාර්යෙන්ම සෛල තුල නිපද වූ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයක් විය යුතුය සෛල තුල නිපද වූ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයක් විය යුතුය මල ද්‍රව්‍ය යනු කියන්නේ මල පහ මල ද්‍රව්‍ය යනු සෛල තුල නිපද වූ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයක් විය යුතුය සෛල තුල නිපද වූ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයක් විය යුතුය මල ද්‍රව්‍ය යනු එකටම ලියාගෙන යන්න මල ද්‍රව්‍ය යනු සෛල තුල නිපද වූ මල ද්‍රව්‍ය යනු සෛල තුල නිපද වූ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයක් නොවේ
සෛල තුල නිපද වූ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයක් නොවේ. මේ නිසා මල ද්‍රව්‍ය සෛල තුල නිපද වූ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයක් නොවේ. මේ නිසා මල ද්‍රව්‍ය බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නොවේ. මේ නිසා මල ද්‍රව්‍ය බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නොවේ. මේ නිසා මල ද්‍රව්‍ය බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නොවේ. එකම මතක තියාගන්න හොඳට බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නම් අනිවාර්යෙන්ම සෛල තුල නිපද විය යුතුමයි. හරිද? ඒක තමයි උතරින් කිව්වේ. මල ද්‍රව්‍ය බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නොවේ. ඒක ලියා ගන්න. මොකද්ද? මොකද පැහැදිලි නැමෙට කියප ගැහුන්නේ නැහැ. බෝඩ් එක පැහැදිලි නෑ සර්. අනිත් අයටත් පැහැදිලි නැද්ද? අපිට හොඳට පේනවා සර්. එහෙනම් පුතේ මේ සිග්නල් වල අවුලක්. දැන් මොකද මම ඊට කලින් පන්තියේ බෝඩ් එකේ මේ විදියටම ලිව්වා ගැටලුවක් ආවේ නැහැ. එහෙම බෝඩ් එක පැහැදිලිම නැත්තම් ආයිත් අයින් වෙලා ආපහු ජොයින් වෙන්න. එතකොට සමහර වෙලාවට සිග්නල් වල ගැටලුවක් තියෙනවා හරියනවා. හරිද? ඔය සිග්නල් වල ප්‍රශ්නාවන් තමයි බෝඩ් එක පැහැදිලි නැතුව පේන්නේ.
හරිද? තා පොඩ්ඩක් තියෙනවා සර්. හරි හරි. හරි සර්. හරි. අනිත් පැත්ත ලියන්නත් ගන්න. හරි සර්. හරිද අනිත් පැත්ත? දැන් උතන පෙන්නනවා බහිශ්‍රාවී ඉන්ද්‍රියන් ප්‍රධාන 3ක්. හරිද? ප්‍රධාන බහිශ්‍රාවී ඉන්ද්‍රියන් 3 තමයි පෙනහැලි, රුක්ක, සම. පෙනහැලි වලින් බහිශ්‍රාවී ද්‍රව්‍ය විදියට පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප. රුක්ක වලින් බහිශ්‍රාවී ද්‍රව්‍ය විදියට ජලය, යූරියා, යූරික් අම්ල, ලවණ වර්ග. යූරික් අම්ලය ලවණ වර්ග. ඊළාට සමේ බහිශ්‍රාවී ද්‍රව්‍ය විදියට නිපද වෙනවා නැත්නම් පිට වෙනවා ජලය, යූරියා, යූරික් අම්ලය, ලවණ වර්ග. ඊට පස්සේ මේ පෙනහැලි වලින් බහිශ්‍රාවී ද්‍රව්‍ය පිටවන ආකාරයට කියන්නේ ප්‍රාශ්වාස වාතය ලෙස. රුක්ක වලින් බහිශ්‍රාවී ද්‍රව්‍ය පිට වෙන ආකාරයට කියන්නේ මුත්‍රා ලෙස. සමෙන් බහිශ්‍රාවී ද්‍රව්‍ය පිට වෙන ආකාරයට කියන දහඩිය. එහෙම නැත්නම් ස්වේදය. දහඩිය එහෙම නැත්නම් ස්වේදය ලෙස. දැන් ඔය විදිහට අපිට ගන්න පුළුවන්. මට කියන්න බලන්න එක්කනේ මීට අමතරව තව බහිශ්‍රාවී ද්‍රව්‍ය තියෙනවද? මීට අමතරව. දැන් ඔන්න තුනක් අපි දන්නෝ දැන්. මුත්‍රා, දහඩිය, ප්‍රාශ්වාස වාතය. මීට අමතරව තව බහිශ්‍රාවී ද්‍රව්‍ය තියෙනවද? කියන්න බලන්න එක්කනේ. තියෙනවද නැද්ද? බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නම් අනිවාර්යෙන් නිපද වෙන්න ඕන සෛල තුල. මම කියලා දුන්නා දෙකක් තව එකක්. මීට අමතරව. කල්පනා කරලා කියන්න බලන්න මීට අමතරව තව එකක් තියෙද කියලා. මට මතකයි මම කියලා දුන්නා වගේ ගිය සතියේ. මේ තුනට අමතරව තව බහිශ්‍රාවී ද්‍රව්‍යයක්. හරි අහගන්නකෝ මීට අමතරව දැන් මේ තුනට අමතරව තව බහිශ්‍රාවී ද්‍රව්‍යයක් තියෙනවා. ඒකේ නම තමයි පිත්ත වර්ණක. පිත් වර්ණක කියලා කියන්නේ. ඒවා පිට වෙන්නේ මල පහත් එක්ක. නැත්නම් මල ද්‍රව්‍යත් එක්ක. හැබැයි මල ද්‍රව්‍ය කියන්නේ බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නෙවෙයි. පිත්ත වර්ණක කියන්නේ බහිශ්‍රාවී ද්‍රව්‍යයක්. මල ද්‍රව්‍ය බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නොවෙන්නේ ඕගොල්ලන්ට දැන් මම ලියලා තියෙන මෙතන උඩක් ලියලා තියෙනවා. සෛල තුල නිපදවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය වලට තමයි කියන්නේ බහිශ්‍රාවී ද්‍රව්‍ය. එතකොට සෛල තුල නෙවෙයි මල ද්‍රව්‍ය නිපද වෙන්නේ. ඒක නිසා ඒක බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නෙවෙයි. මල පහ කියන්නේ ආහාර මාර්ග කුහරය තුල තමයි ජීර්ණයටපත් නොවි ඉතිරි වෙන ද්‍රව්‍ය එකතු වෙලා තමයි මල ද්‍රව්‍ය නිපද වෙන්නේ. ඒකේ සෛල තුල නිපද වෙන්නේ නැති නිසා ඒවා ඒකේ තියෙන දේවල්
ඒක නිසා අපි ඒකට කියන මේ මල බහිශ්‍රාවී ද්‍රව්‍යයන් නෙවෙයි මල. නමුත් මල ද්‍රව්‍යයත් එක්ක පිට වෙන පිත්ත වර්ණක නිපද වෙන්නේ අක්මාව. ඒක බහිශ්‍රාවී ද්‍රව්‍යයක්. ඒක නිසා උතන යටින් තරුවක් දාලා ලියා ගමු. ඔය ටික ලියලා ඉවර වෙලා උතන යටින් තරුවක් දාලා ලියා ගන්න. මීට අමතරව මල ද්‍රව්‍ය සමග පිටවන මීට අමතරව මල ද්‍රව්‍ය සමග පිටවන පිත්ත වර්ණකද පිත්ත වර්ණකද බහිශ්‍රාවී ද්‍රව්‍යයක් වේ. පිත්ත වර්ණකද බහිශ්‍රාවී ද්‍රව්‍යයක් වේ. ඔය පිත්ත වර්ණක තියෙන නිසා තමයි මල ද්‍රව්‍ය නැත්නම් මල පහ වලට වර්ණයක් ලැබෙන්නේ. හරිද? මල පහ වල වර්ණය ඇතිවන්න හේතුව පිත්ත වර්ණක. ඒක මතක තියාගන්න. ඒක නිපද වෙන්නේ අක්මාවේ. පිත්ත කියලා කියන්නේ අක්මාවේ නිපද වෙලා පිත්තාශය ගබඩා වෙලා තමයි ඒවා ඔය ආහාර ජීර්ණයට වැදගත් වෙන්නේ. ඒක අනවශ්‍ය නිසා බැහැර වෙනවා. ඒකට අපි ඒක කියන බහිශ්‍රාවී ද්‍රව්‍යයක්. හැබැයි මල පහ කියන්නේ බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නෙමෙයි. හරි. දැන් ඔන්න මම මේ තියෙන බහිශ්‍රාවී ද්‍රව්‍ය වලින් මෙන්න මේ ටික රවුම් කරනවා. බලාගන්න. මෙන්න මේ දෙන්න. මෙතනත් මේ දෙන්න. මම මේ රවුම් කරපු ඒවායි මොකද්ද තියෙන වෙනස? නැත්තම් මේ දෙක මේ අනිත් බහිශ්‍රාවී ද්‍රව්‍යත් එක්ක මේ රවුම් කරපු බහිශ්‍රාවී ද්‍රව්‍ය දෙකේ තියෙන වෙනස මොකද්ද? එක්කෙනෙක් කියන්න බලන්න දන්නේ එක්කෙනෙක්. යූරියා යූරික් අම්ලය. ওই දෙක මම රවුම් කරා. ඊට අමතරව තව බහිශ්‍රාවී ද්‍රව්‍ය තියෙන ජලය, ලවණ වර්ග, කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, ඔවා බහිශ්‍රාවී ද්‍රව්‍ය. නමුත් මම රවුම් කරේ යූරියා යූරික් අම්ලය. මොකද්ද ওই දෙකේ තියෙන වෙනස? නයිට්‍රජනීය සංඥා ගඩංගු වීම. අන්න හරි. හරිද පුතේ? හොඳට මතක තියාගන්න මේ යූරියා යූරික් අම්ලය කියන බහිශ්‍රාවී ද්‍රව්‍ය හැදිලා තියෙන්නේ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යයට තව මූලද්‍රව්‍ය එකතු වෙලා. නයිට්‍රජන් අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍ය මොනවද ඇහුවොත් ඔන්න ඔය දෙක. යූරියා යූරික් අම්ලය. තව තියෙනවා ක්‍රියටනයින් කියලා જાතියක් තියෙනවා. ඇමෝනියා කියලා જાතියක් තියෙනවා. හරිද? ඒවා ඇවිල්ලා නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය. නැත්නම් අපි කියනවා නයිට්‍රජනීය සංයෝග අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍ය. නැත්නම් සරලව කියනවා නම් නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය එකතු වෙලා හැදිච්ච බහිශ්‍රාවී ද්‍රව්‍ය. දැන් යූරියා වල රසායනික සූත්‍රය එන්නේ CO වරහන ඇතුලේ NH2 වරහනෙන් පිට 2. මේ N අකුරෙන් කියවෙන්නේ නයිට්‍රජන් කියන එක. නයිට්‍රජන් අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍යයක්. යූරික් අම්ලයත් එහෙමයි. අනිත් බහිශ්‍රාවී ද්‍රව්‍ය වලට වඩා නයිට්‍රජන් අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍ය විෂයි. හරිද? අනිත් බහිශ්‍රාවී දැන් කාබන් ඩයොක්සයිඩ් වායුව, ජල වාෂ්පය වගේ වෙච්චර විෂ සහිත බහිශ්‍රාවී ද්‍රව්‍ය නෙවෙයි. නමුත් යූරියා යූරික් අම්ලය වගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය විෂ සහිතයි. අනෙකුත් බහිශ්‍රාවී ද්‍රව්‍ය වලට වඩා නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය විෂ සහිතයි. ඒක නිසා නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය බැහැර කරන්න වෙනමම අපේ ඇඟේ පද්ධතියක් තියෙනවා. මොකද ඒව එකතු වුණොත් හානිය වැඩි. දැන් ඕක අහන්න පුළුවන් විභාගෙට අයිනේ බහිශ්‍රාවී ද්‍රව්‍ය අපි බැහැර කරන්නේ. බැහැර කරන්න හේතුව තමයි ඒව අපේ ඇඟේ එකතු වුණොත් විෂ සහිතයි. හරිද? විෂ සහිතයි අන්තිමට අපිට විවිධ රෝගවලට ලක් වෙන්න සිද්ධ වෙනවා. බහිශ්‍රාවී ද්‍රව්‍ය ශරීරයේ තැම්පත් වුණොත්. දැන් ඔය වකුගඩු අමාරු හැදුනම, වකුගඩු ආබාධ හැදුනම, වකුගඩු රෝග හැදුනම බහිශ්‍රාවී ද්‍රව්‍ය හරියට බැහැර වෙන්නේ නැහැ. අන්තිමට අපේ ඇඟේ තරල එකතු වෙනවා.
විෂ සහිත සංයෝග එකතු වෙනවා. අන්තිමට සෛල මැරෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ඉදිමිලා. හරිද? වැඩපල කරන්න බැරි විදියට අපේ ශරීරයට විවිධ රෝග තත්ත්වයන් නැති වෙනවා මේ බහිශ්‍රාවී ද්‍රව්‍ය එකතු වුණා. ඒක නිසා මේ නයිට්‍රජන් අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍ය බැහැර කරන්න වෙනවම තියෙන පද්ධතිය. මෙන්න මේකට කියන නම තමයි මුත්‍රවාහිනී පද්ධතිය. මානව මුත්‍රවාහිනී පද්ධතිය. හරි. ඔය ටික අපි ලියාගෙන යමු. යටින් වෙනම තරුවක් දාලා ලියා ගන්න. ඉහත බහිශ්‍රාවී ද්‍රව්‍ය අතරින් තරුවක් දාලා ලියා ගන්න. ඉහත බහිශ්‍රාවී ද්‍රව්‍ය අතරින් ඉහත බහිශ්‍රාවී ද්‍රව්‍ය අතරින් යූරියා කමාවක් යූරික් අම්ලය යූරියා කමාවක් යූරික් අම්ලය යන බහිශ්‍රාවී ද්‍රව්‍ය හඳුන්වන්නේ යන බහිශ්‍රාවී ද්‍රව්‍ය හඳුන්වන්නේ යන බහිශ්‍රාවී ද්‍රව්‍ය හඳුන්වන්නේ නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය යන නමිනි නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය යන නමිනි මේවා දේහයට විෂ අධික බැවින් මේවා දේහයට විෂ අධික බැවින් ඉක්මනින්ම බැහැර කිරීම සිදු කෙරේ. මේවා දේහයට විෂ අධික බැවින් ඉක්මනින්ම බැහැර කිරීම සිදු කෙරේ. බැහැර කිරීම සිදු කෙරේ. ඒ සඳහා හැඩගැසී ඇති පද්ධතිය ඒ සඳහා හැඩගැසී ඇති පද්ධතිය මුත්‍රවාහිනී පද්ධතිය ලෙස හැඳින්වේ. ඒ සඳහා හැඩගැසී ඇති පද්ධතිය මුත්‍රවාහිනී පද්ධතිය ලෙස හැඳින්වේ. මුත්‍රවාහිනී පද්ධතිය ලෙස හැඳින්වේ. හරි හොඳට මතක තියාගන්න එහෙනම් ඔන්න අපේ ශරීරයේ නයිට්‍රජන් අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍ය හැදෙනවා නම් සෛල තුල ඒවා විෂ සහිතයි. ඒ විෂ සහිත බව නිසා ඒවා පිට කරන්න වෙනමම පද්ධතියක් තියෙනවා. අපි ඒකට කියනවා නයිට්‍රජනීය බහිශ්‍රාවී පද්ධතිය. එහෙම නැත්නම් කියනවා මුත්‍රවාහිනී පද්ධතිය. හරිද? දැන් මුත්‍රවාහිනී පද්ධතියේ වැඩිපුරම පිට කරන්නේ මොනවයි? දැන් නැත්නම් සරලව අහුව මුත්‍රාවල වැඩිපුරම තියෙන්නේ මොනවයි? මුත්‍රවාහිනී පද්ධතියෙන් අපි පිට කරන්නේ මුත්‍රා. මුත්‍රාවල වැඩිපුරම තියෙන්නේ මොනවද? මුත්‍රාවල වැඩිපුරම තියෙන දේ මොනවද කියලා මම අහුවේ. ඉක්මනට උත්තරයක් දෙන්න. යූරියා වෙන ලවණ වෙන ජලය පිළිතුර ජලය. ආගන්න පුතේ. මුත්‍රාවල වැඩිපුරම තියෙන්නේ ජලය. හරිද? මුත්‍රාවල වැඩිපුරම තියෙන්නේ ජලය. මොකද හේතුව මේ නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය මේවා යූරියා යූරික් අම්ල ඒවා විෂයි. ඒවා විෂ නිසා පිට කරද්දි හොඳට මතක තියාගන්න පිට කරද්දි ජලයේ දිය කළා තමයි පිට කරන්නේ.
ඒවා පිට කරනකොට පිට කරන්නේ ජලයේ දිය කළා. ජලයේ දිය කළා තමයි මුත්‍රා විදියට මේ යූරියා යූරික් අම්ලය පිට කරන්නේ. නැත්නම් ඒවා පිට කරනකොටත් අපිට විෂයි. දැන් කාගේ හරි මේ මුත්‍රාවල වැඩිපුර යූරියා තියෙනවා වැඩිපුර යූරික් අම්ලය තියෙනවා මේ මුත්‍ර සෑහෙන්න විෂ අධිකයි. නිකන් හිතන්න මේ වගේ මුත්‍රා ටිකක් ගහකට වැටුණොත් මොකක් වෙයිද? යූරියා අධික යූරික් අම්ලය අධික මුත්‍රා ටිකක් ගසකට වැටුණොත් ගහ මැරෙන පිච්චිලා මැරෙන්නේ. ගහ පිච්චිලා මැරෙන්නේ. ඔය සමහර සත්තු ඉන්නෝ ඒගොල්ලොන්ගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය අධික විෂ සහිතයි. සමහර වෙලාවට ඒ වගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය පෑගුණොත් අපේ කකුල් තුවාල වෙනවා. කියන්න බලන්න එහෙම බහිශ්‍රාවී ද්‍රව්‍ය විෂ සහිත සත්තු ඒගොල්ලොන්ගේ නයිට්‍රජනීය බහිශ්‍රාවී දෙකේ යූරියා යූරික් අම්ලය වැඩිපුර තියෙනවා ඒවා. ඒ බහි අර කළු දිමියගේ හිමත් ඒකද ඔය සැර නෑ දිමියන්ගේ තියෙන ෆෝමික් ඇසිඩ් ඒවා පිට කරනවා. ඒ උන්ගේ ආරක්ෂාවට තියෙන. ඔයගොල්ලෝ අහලා නැද්ද කබරයොන්ගේ ඔය ඒ වගේ උරගයොන්ගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය පෑගුණාම සමහර වෙලාවට වන වෙනවා කියලා කතාවක්. කකුල් වල තුවාල හැදෙනවා කියලා කතාවක්. අහලා නැද්ද? අහලා බලන්න ඕගොල්ලෝගේ වැඩිහිටියෝ දන්නවා අම්මලා තාත්තලා දන්නවා ඔය සමහර සත්තුන්ගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය පෑගුණාම විෂ අධිකයි. මොකද ඒගොල්ලෝගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය වල විෂ සහිත සංයෝග තියෙනවා. මොකද? ඇහුන්නේ මොනරා ඔව් ඒ වගේ තියෙන්න පුළුවන්. හරිද ගොඩක් වෙලාවට කියන්නේ උරගයොන්ගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය වල තමයි විෂ සහිත ඔය මේ නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය වැඩිපුර තියෙන්නේ. ජලය අඩුයි. මොකද උරගයොන්ගේ ජල සංරක්ෂණයට හැඩ ගැහිලා තියෙනවා. ඔය වියලි කාන්තාරයක වුණත් උරගයොන්ට ජීවත් වෙන්න පුළුවන් කාලයක්. මැරෙන්නේ නැතුව. ඒක නිසා දැන් ඔය කාන්තාරවල වැඩිපුර ඉන්නේ ඔය කටුස්සෝ පොළොංගු වැලි පොළොංගු ඒ වගේ ඔය උරග විශේෂ. උන්ගේ ගොඩක් වෙලාට ජලය පිට කරන්නේ නැහැ බහිශ්‍රාවී ද්‍රව්‍යත් එක්ක. ජලය අඩුවෙන් පිට කරන්නේ. හරිද? අපි වැඩිපුර ජලය පිට කරනවා. දැන් හිතන්නකෝ ඕගොල්ලෝ ජලය අඩුවෙන් බීලා මුත්‍රා බැහැර කරන දවසක් නම් මුත්‍රාවල වර්ණය මොකක් වෙයිද? තද කහ පාට වෙනවා. හිතන්න එතකොට ඒ වගේ මුත්‍රාවල විෂ සහිත බව ගඳ හරිද? එහෙම බලමුකෝ දැන් අපි සාමාන්‍යයෙන් වතුර නොබී ඉඳලා මුත්‍රා බැහැර කරන්න ගියොත් ඒ මුත්‍රා ගඳ වැඩි. ගඳ කියන්නේ ගොඩක් වෙලාට ඇමෝනියා අඩංගු සංයෝග ඇමෝනියා නයිට්‍රජන් අඩංගු සංයෝග නයිට්‍රජනීය සංයෝග තමයි ගඳ ගහන්නේ. හරිද? ඒතකොට අර මුත්‍රාවල විෂ ගතිය වැඩි. ඒක නිසා මුත්‍රා බැහැර කරද්දී විෂ අඩු කරන්න තමයි ජලයත් එක්ක මේක බැහැර කරන්නේ. හරිද? අපි ඒක නිසා මුත්‍ර වාහිනී පද්ධතියේ යහපැවැත්ම සඳහා නැත්තම් සරලව කියනවා නම් මුත්‍රා වාහිනී පද්ධතිය ආරක්ෂා කරගන්න නම් හොඳට ජලය පානය කරන්න. දිනපතා පානය කළ යුතු ප්‍රමාණයේ ජල ප්‍රතිශතය අපි ඒක ඒ ශරීරයට අවශ්‍ය ප්‍රමාණය ගන්න ඕන. හරිද? මම ඕක කිව්වේ මම දැක්කා රොබේ. සමහර ඉස්කෝලවල টয়ලට් එකේ ගහලා තියෙනවා. හරිද? ඕගොල්ලන්ගේ ඉස්කෝලවලත් ඇති. මේ මුත්‍රාවල වර්ණය වැඩි නම් අඩු නම් මොකද්ද කරන්න ඕන කියලා මම දැක්ක ගහලා තියෙනවා. මේ දැන් මුත්‍රාවල වර්ණය තද කහ පාට නම් ඔබ විජලන තත්ත්වයෙන් පෙළේ වැඩිපුර ජලය පානය කරන්න. ඒ වගේ ගහලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි හැඩ ගැහිලා තියෙන්නේ මුත්‍රා විදියට බහිශ්‍රාවී ද්‍රව්‍ය පිට කරද්දී මේ යූරියා යූරික් අම්ලය ලවණ වර්ග ජලයේ දිය කළා බැහැර කරන්න. ඒක නිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න ඕන. හරිද? එහෙනම් ඔන්න නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය මොනවද ඇහුවොත් ඕගොල්ලන්ට දැන් ලියන්න පුළුවන් වෙන්න ඕන. නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය කියන්නේ යූරියා යූරික් අම්ලය. ඊට අමතරව ඕනනම් උතනින් තව ලියා ගන්න ඇමෝනියා හා ක්‍රියටනීන්. නැත්නම් ක්‍රියටනයින් කියලා කියනවා. ක්‍රියටනීන් හා ඇමෝනියා. ඔය බහිශ්‍රාවී ද්‍රව්‍ය. දැන් මට කියන්නේ මුත්‍රා හැදෙන්නේ කොහෙද කියලා. අපේ ශරීරයේ මුත්‍රා නිපද වෙන්නේ කොහෙද? මේ තියෙන මුත්‍රාවල තියෙනවා ජලය යූරියා යූරික් අම්ලය ලවණ වර්ග. කොහෙද හැදෙන්නේ? මුත්‍රා.
අපේ ඇඟේ මේ මුත්‍රාවල අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍ය හැදෙන්නේ කොහෙද? සරල ප්‍රශ්නයක් හිතලා උත්තර දෙන්න පුළුවන්. බහිස්රාවී පද්ධතියේ මොකද බහිශ්‍රාවී පද්ධතිය කියන්නේ? වකුගඩු වකුගඩු. දැන් මම කිව්වේ මොකද්ද බහිශ්‍රාවී ද්‍රව්‍ය කොහේ හැදෙනවයි කියලාද? පටන් ගන්නකොට මම නෝට් එකේ දුන්නේ කොහේ හැදෙනවයි කියලාද? නෝට් එකේ පටන් ගන්නකොට ඕගොල්ලෝ ලියන්න දුන්නේ බහිශ්‍රාවී ද්‍රව්‍ය හැදෙන්නේ කොහෙද? සෛල තුල. සෛල තුල. අහගන්න හොඳට මේ මුත්‍රාවල අඩංගු සංඝටක හැදෙන්නේ සෛල තුල. වෙනතුව අමුතුවෙන් විශේෂ තැනක් නැහැ. හැබැයි වැඩිපුරම ඔය මුත්‍රාවල අඩංගු නයිට්‍රජනීය සංයෝග වැඩිපුරම හැදෙන්නේ අක්මාවේ. ඒකත් මතක තියාගන්න. සමහර පොත්වල තියෙන මුත්‍රා හැදෙන්නේ කොහෙද කියන එකට අක්මාව කියලා. මොකද සෛල තුල නිපද වෙන බහිශ්‍රාවී ද්‍රව්‍ය තමයි අපි වකුගඩු වලින් පෙරලා පිට කරන්නේ. ඔය ලියන්න එපා මුත්‍රා නිපද වෙන්නේ වකුගඩු වල කියලා. එහෙම වුණොත් වැරදි. මුත්‍රා නිපද වෙන්නේ සෛල තුල. වකුගඩු වලින් මොකද්ද කරන්නේ? වකුගඩු වලින් මොකද්ද කරන්නේ? සෛල තුල මුත්‍රා නිපද වෙනවා. වකුගඩු වලින් මොකද්ද කරන්නේ? වකුගඩු වලින් කරන්නේ පුතේ මුත්‍රා පෙරණ එක. හරිද? නිපදවන එක නෙවෙයි. හොඳට මතක තියාගන්න. බහිශ්‍රාවී ද්‍රව්‍ය විදියට මුත්‍රා නිපද වෙන්නේ සෛල තුල. වැඩිපුරම අක්මාවේ. වැඩිපුරම අක්මාවේ තියෙන සෛල අක්මාව විතර නෙවෙයි ඇඟේ හැම සෛලයකම මේ යූරියා, යූරික් අම්ලය, ලවණ වර්ග, ජලය අනවශ්‍ය දේවල් විදියට නිපද වෙනවා. අනවශ්‍ය දේවල් විදියට ඒවා නිපද වෙනවා. හැබැයි ඒවා පෙරන්නේ වකුගඩු වල එහෙම නැත්නම් රුක්ක වලින්. හරිද? නැතුව වකුගඩු වලින් මුත්‍රා වල අඩංගු සංඝටක නිපද වෙන්නේ නැහැ. ඒක කරන්නේ පෙරණ එක. හරි. දැන් එහෙනම් ඔන්න ඔයගොල්ලන්ට යම් තේරුමක් තියෙනවා ඒක පිළිබඳව. වකුගඩු කියන්නේ මුත්‍රා නිපද වෙන තැන නෙවෙයි, මුත්‍රා රුධිරයෙන් මුත්‍රා පෙරලා වෙන් කරන තැන. ඒවා මුත්‍රා වල අඩංගු සංඝටක නිපද වෙන්නේ ශරීරයේ සෑම සෛලයකම. හරිද? එහෙනම් ඔන්න ඒක පැහැදිලි. දැන් අපි ඊළඟට යන්නේ මානව මුත්‍රාවාහිනී පද්ධතිය ගැන කතා කරන්න. මාතෘකාව ලියා ගන්න මානව මුත්‍රාවාහිනී පද්ධතිය කියලා. මානව මුත්‍රාවාහිනී පද්ධතිය. මානව මුත්‍රාවාහිනී පද්ධතිය. මේකට අයිති මෙන්න මේ කොටස් ටික. මානව මුත්‍රාවාහිනී පද්ධතියට. රුක්ක යුගලයි. රුක්ක කියන්නේ වකුගඩු. හරිද? ඊළාට මුත්‍රාවාහිනී යුගලයි. ඊළාට අයිති මුත්‍රා මාර්ගය. දැන් මුත්‍රාශය. අන්තිමට මුත්‍රා මාර්ගය. ඔන්න කොටස් හතර. ඔය කොටස් හතර තමයි අයිති. ඕන්නම් තව මුත්‍රා විවරය කියලා යන්නත් පුළුවන්. මම බැලුවේ එක තියෙද කියලා. ඕගොල්ලෝගේ පොතේ තියෙන කොටස් හතරයි. රුක්ක යුගල, මුත්‍රාවාහිනී යුගල, ඊට පස්සේ මුත්‍රාශය, මුත්‍රා මාර්ගය. රුක්ක කියන්නේ වකුගඩු. දැන් උන්නෝක තමයි නයිට්‍රජනීය බහිශ්‍රාවී පද්ධතිය. නැත්නම් මානව මුත්‍රාවාහිනී පද්ධතිය. ඔය දෙකම එකක්. බහිශ්‍රාවී නයිට්‍රජනීය බහිශ්‍රාවී පද්ධතිය කිව්වත් එකයි, මානව මුත්‍රාවාහිනී පද්ධතිය කිව්වත් එකයි. ඔය දෙකෙන්ම කියවෙන්නේ එකම දේ. මේකට අයිති වකුගඩු දෙකයි. වකුගඩු දෙකෙන් පටන් ගන්න මුත්‍රාවාහිනී යුගලයි. මුත්‍රාවාහිනී දෙකයි. අන්තිමට මුත්‍රාශය කියලා පොඩි මල්ලකුයි. එතනින් පටන් ගන්න මුත්‍රා මාර්ගයයි. හරිද? ඊට පස්සේ ගොඩක් වෙලාවට මේ මානව මුත්‍රාවාහිනී පද්ධතියත් එක්කම තමයි ප්‍රජනක පද්ධතිය පිහිටලා තියෙන්නේ. දැන් අපි දන්නෝනේ මිනිස්සුන්ට තියෙන ප්‍රජනක පද්ධති දෙකක්. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියයි පුරුෂ ප්‍රජනක පද්ධතියයි.
ඒක නිසා සමහර පොත්වල තියෙන මේකට මුත්‍ර වාහිනී පද්ධතිය කියලා නෙවෙයි මෞත්‍ර ලිංගික පද්ධතිය කියලා. හරිද? සමහර පොත්වල තියෙන්නේ මුත්‍ර වාහිනී පද්ධතිය කියලා නෙවෙයි ওই දෙකම එකතු කරලා මෞත්‍ර ලිංගික පද්ධතිය. ඒ කියන්නේ අපේ ප්‍රජනක විවරයත් මුත්‍රා බැහැර කරන මුත්‍රා විවරයත් දෙකම එකයි. හරිද? ප්‍රජනක විවරය හා මුත්‍රා පිට කරන තැන දෙකම එකම තැනකින් තමයි එළියට විවෘත වෙන්නේ. බාහිර පරිසරයට විවෘත වෙන්නේ. ශරීරේ. ඒක නිසා අපි මේකට කියන සමහර පොත්වල තියෙන්නේ මුත්‍ර වාහිනී පද්ධතිය. සමහර පොත්වල තියෙන මෞත්‍ර ලිංගික පද්ධතිය. ඒකට දෙකම එකම කොටස් ටික තියෙන නිසා තමයි ඒක කියන්නේ. මොකද ප්‍රජනක පද්ධතියයි සමහර කොටසුයි මුත්‍ර වාහිනී පද්ධතියයි සමහර කොටසුයි දෙකම එකයි. හරිද? ඒකත් මතක තියාගන්න. නැත්නම් ඕගොල්ලෝ හිතනෝනේ මුත්‍ර වාහිනී පද්ධතිය කියන්නේ එකක්, ප්‍රජනක පද්ධතිය කියන්නේ තව එකක්, මෞත්‍ර ලිංගික පද්ධතිය කියන්නේ තව එකක් කියලා නෑ. මෞත්‍ර ලිංගික පද්ධතිය කියන්නේ අර දෙකේ එකතුවට. එකතු කරලා ගත්තන් ඒකට කියන්නේ මෞත්‍ර ලිංගික පද්ධතිය කියලා. හරිද? දැන් මම අඳිනවා මේ මුත්‍ර වාහිනී පද්ධතිය. මේක හරි ලේසි. මොකද හේතුව මේකේ තියෙන පොඩි කොටස් ටිකක්. මේකේ තියෙන වකුගඩු දෙකක්. වකුගඩු වල හැඩය නිකන් බෝංචි බීජ වගේ. හරිද? අපි කියන්නේ මෙන්න මේ වගේ. ඔන්න ඔහම හැඩයක් තමයි වකුගඩු යුගලේ තියෙන්නේ. මේ වකුගඩු වලට රුධිරය අරන් එන ධමනියක් තියෙනවා. අපි ඒක මෙහෙම අඳිමු. හරිද? ඊට පස්සේ මේ වකුගඩු වලින් රුධිරය එළියට යන ශිරාවක් තියෙනවා. අපි ඒක මෙහෙම අදිමු. දැන් මම මේක ඊතල දාන්නම් මෙහෙම. මේ තමයි රුධිරය පල්ලෙහාට එනවා. මේක මෙතනින් මෙහෙම පල්ලෙහාටම යනවා. දිගට පල්ලෙහාත් ලොකු අවයව තියෙනනේ අපි ඇගේ. ඒ එන රුධිරයෙන් කොටසක් මෙහෙන් මේ වකුගඩුවට ගමන් කරනවා. මෙහෙන් මේ වකුගඩුවට ගමන් කරනවා. හරිද? මෙන්න මේ විශාල ධමනියට මේ රුධිරය හෘදයේ ඉඳලා ගමන් කරන ඒවාට කියන්නේ ධමනි. මේ ධමනියට කියන්නේ සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනිය. ඒකෙන් මෙහෙම ඇවිල්ලා මෙන්න මේ වකුගඩු වලට යන ධමනි වලට කියන්නේ රුක්කීය ධමනි කියන්නේ. දැන් මේ තියෙන වකුගඩු යුගල. මේ පැත්තේ තියෙන වකුගඩුවට අපි කියන්නේ දකුණු රුක්කය කියලා. දකුණු රුක්කය. දකුණු පැත්තේ තියෙන වකුගඩුව. මේ පැත්තේ තියෙන වකුගඩුවට කියන්නේ වම් රුක්කය. වම් රුක්කය. හරිද? මෙන්න මේ ධමනියට කියන්නේ දකුණු රුක්කීය ධමනිය. දකුණු රුක්කීය ධමනිය. මෙන්න මේ ධමනියට කියන්නේ වම් රුක්කීය ධමනිය. හරි. ඊට පස්සේ මම මේ නිල් පාටින් ඇඳේ වකුගඩුවේ ඉඳලා එළියට රුධිරය යන රුධිර නාල මෙහෙම. මෙන්න මේ පැත්තට මම ඊතලේ දානවා. මේකේ වකුගඩුවෙන් එළියට. වකුගඩුවට රුධිරය අරන් එනවා කළු පාට
රුධිර නාලයෙන් වකුගඩුවෙන් එළියට රුධිරය අරන් යනවා. නිල් පාට රුධිර නාලය. මේ ශරීරයේ පල්ලෙහා ඉඳලා මේ හෘදයේ දෙසට රුධිරය අරගෙන යන රුධිර නාලය. හෘදයේ දෙසට රුධිරය අරගෙන යනවා නම් කියන්නේ අපි ශිරාවක් කියලා. හෘදයේ දෙසට රුධිරය අරගෙන යනවා නම් කියන නම තමයි ශිරාවක්. එතකොට මෙන්න මේ ලොකු ශිරාවට කියන්නේ අදර මහ ශිරාව කියලා. මේ ලොකු ශිරාවට කියන්නේ අදර මහ ශිරාව. අදර මහ ශිරාව. ඒ අදර මහ ශිරාවට වකුගඩුවේ ඉඳලා රුධිරය අරගෙන යන ශිරාවලට කියන්නේ දැන් මේ පැත්තකට කියන්නේ දකුණු රුක්කීය ශිරාව කියලා. දකුණු රුක්කීය ශිරාව. මේ පැත්ත ශිරාවට කියන්නේ වම් රුක්කීය ශිරාව. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් මෙහෙම පල්ලෙහාට පටන් ගන්න නලයක්. ඒකෙන් තමයි මේ වකුගඩු වල නිපද වෙන මුත්‍රා ටික, පෙරෙන මුත්‍රා ටික පල්ලෙහාට අරගෙන එන්නේ. ඒ වකුගඩු දෙකෙන් මෙහෙම මේ නාල දෙකක් පල්ලෙහාට එනවා. මුත්‍රවාහිනී යුගල. ඔව්. මේ දෙකට කියන නම තමයි මුත්‍රා වාහිනී යුගල. හරිද? මුත්‍රා වාහිනී යුගල. ඊට පස්සේ මුත්‍රා වාහිනී යුගල වැටෙනවා මෙන්න මේ වගේ පොඩි මල්ලකට. මේ මල්ලට කියන්නේ මුත්‍රාශය. ඒ මල්ලේ කෙළවරින් මෙහෙම එළියට විවෘත වෙන මාර්ගය තියෙනවා. ඒකේ කෙළවරේ විවරය තියෙනවා. මෙන්න මේ මාර්ගයට කියනවා මුත්‍රා මාර්ගය. මුත්‍රා මාර්ගයේ කෙළවර වෙන තැනට කියනවා මුත්‍රා විවරය. ඔන්න මුත්‍රා වාහිනී පද්ධතිය කොටස් ටික. හරිද? දැන් ඕගොල්ලන්ට පේනවා මුත්‍රා වාහිනී පද්ධතිය ගත්තොත් ඒකේ තියෙනවා ප්‍රධාන කොටස් හතරක්. මේ කොටස් හතර තමයි රුක්ක යුගලයි. රුක්ක යුගලයි යුගල ඊළඟට මුත්‍රා වාහිනී යුගල ඊට පස්සේ මුත්‍රාශය මුත්‍රා මාර්ගය. ඔන්න ප්‍රධාන කොටස් හතර. හරිද? ඔය හතර තමයි ප්‍රධාන කොටස් හතර විදියට අපි සලකන්නේ. right. මම මොකද්ද මාතෘකාවට දෙන්න කියන්නේ පොඩ්ඩක්. ඔයගොල්ලන්ට මාතෘකාවට ලියා ගන්න දුන්න දේ කියන්නේ පොඩ්ඩක් ඉක්මනට. මානව මුත්‍රවාහිනී පද්ධති. ඒක යටතේ ලියා ගන්න. මානව මුත්‍රවාහිනී පද්ධතියෙහි මානව මුත්‍රවාහිනී පද්ධතියෙහි මානව මුත්‍රවාහිනී පද්ධතියෙහි ප්‍රධාන කොටස් හතරක්. ප්‍රධාන කොටස් හතරක්.
දැකගත හැකි වේ. දැකගත හැකි වේ. ප්‍රධාන කොටස් 4ක් දැකගත හැකි වේ. එක දෙක තුන හතර දාලා ලියා ගන්න. අංක 1 රුක්ක යුගල. ප්‍රධාන කොටස් 4ක් දැකගත හැකි වේ. 1 රුක්ක යුගල. රුක්ක යුගල. 2 මුත්‍රා වාහිනී යුගල. 2 මුත්‍රා වාහිනී යුගල. 3 මුත්‍රාශය. 3 මුත්‍රාශය. 4 මුත්‍රා මාර්ගය. 4 මුත්‍රා මාර්ගය. හරි මේක ඇඳ ගන්න. මේ අඳිද්දි මේ ඊතලත් ඒ විදියටම දාන්න. පුළුවන් නම් පාට දෙකකින් පාට කරගන්න. රුධිර නාල දෙක. දමනීය රතු පාටිනුත් චිරාව නිල් පාටිනුත්. මොකද අපි ලකුණු කරන්නේ මේ පාට දෙකේ. හරිද? ඇඳ ගන්න බලන්න ඉක්මනට. වකුගඩු දෙක ඒ වකුගඩු වල කාර්යයන් අනුව මොකකටද සමාන කරන්න පුළුවන්. දැන් ගෙදර මොකද්ද ඔය වගේ එක වකුගඩු වලින් කෙරෙන දේ කෙරෙන තියෙන උපකරණයක්. දැන් ඔයගොල්ලෝගේ ගෙවල් වල තියෙන වතුර ෆිල්ටර්. සමහර අයගේ ගෙවල් වල තියෙනනේ වතුර ෆිල්ටර්. වතුර පෙරන්නේ ෆිල්ටරේ. වතුර ෆිල්ටරේ මොකද්ද කරන්නේ අපි? වතුර පෙරන. හරි ඒක තමයි වතුර පෙරනවා. මොකද්ද කරන්නේ අපි? එතන වතුර පෙරන්න මොකද්ද කරන්නේ? වල තියෙන අර මල කඩ මඩ ඒ වයින් කරනවා. අර අනවශ්‍ය දේවල් අයින් කරනවා. හරි හරි මං අහන්නේ මොකද්ද කරන්නේ කියලා. වතුර පෙරන්න මොකද්ද කරන්නේ? අපි පෙරන ක්‍රමයක් තියෙනුනේ. මොකද්ද කරන්නේ? වතුර ෆිල්ටරේ අපි උඩ තියෙන පියන. ඕක ඇරලා වතුර දානවා. හොඳට අහගෙන ඉන්න මේක තේරුම් ගන්න හරියට. මේ සරලව ඔන්න වගේ උදාහරණකින් තේරුම් ගත්තාම මේකේ වෙන ක්‍රියාවලිය අපිට හොඳටම පැහැදිලි වෙනවා. සමහරවිට විභාගෙට එහෙම අහන්නත් පුළුවන්. වතුර ෆිල්ටරේ පියනක් කරලා වතුර දානවා. දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? ෆිල්ටරයක් තියෙන කෙනෙක් කියන්න බලන්න ගෙදරක. වතුර ෆිල්ටරේට වතුර දැම්මට පස්සේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? බෑ. වතුර ෆිල්ටරේට දැම්මට පස්සේ ඒකේ තියෙන රොඩු ටික ඒ ටික පෙරිලා එක තැනක එකතු වෙනවා. පිරිසිදු වතුර විතරක් ඊට පල්ලෙහෙන් වෙන තට්ටුවකට ගමන් කරනවා. ඊට පස්සේ අපි කරාමයක් කරලා එතනින් වතුර එළියට අරගෙන ඒව තමයි පාවිච්චියට ගන්න. මෙතනත් අන්න ඒ වගේ වැඩක් වෙන්නේ. හරිද? අපි හිතමු මෙන්න මේ කළු පාට බටේ තමයි ෆිල්ටරේට වතුර දාන බටේ. මෙතනින් අරන් එන්නේ මුත්‍රා වල තියෙන සංඝටක අඩංගු රුධිරය. හරිද? මේ දමනියෙන් එන රුධිරයේ තියෙනවා මුත්‍රා වල අඩංගු සංඝටක. මේක තමයි ෆිල්ටරේ. ඔන්න දැන් අපි වතුර දැම්මා. ඊට පස්සේ අනවශ්‍ය කොටස් ටික පෙරුණා. ඒ කොටස් ටික අනවශ්‍ය කොටස් ටික තමයි මෙතනින් මෙතෙන්ට එන්නේ. ඉතුරු ටික මෙතනින් නිල් පාට එක හරහා එළියට යනවා. අපි බොන වතුර ටික කියලා හිතමු. මෙන්න දාන වතුර ටික, මෙන්න පෙරෙන කුණු ටික, මෙන්න බොන වතුර ටික. අන්න ඒ වගේ වැඩක් වෙන්නේ. ෆිල්ටර් එකකින් කරන පෙරීමේ ක්‍රියාවලියම තමයි මේ රුක්ක වලින් කරන්නේ.
එතෙන්දි රුධිරය එනෝ වකුගඩු වලට. ඒ රුධිරයේ අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍ය ටික පෙරනවා. අනවශ්‍ය ද්‍රව්‍ය ටික. පෙරලා ඒ ටික මුත්‍රා වාහිනී හරහා මුත්‍රාශයට එවනවා. ඉතුරු රුධිරය ටික ආපහු ශිරා හරහා රුධිර සංසරණ පද්ධතියට ලබා දෙනවා. හරිද? දැන් ශරීරය ඔන්න හොඳට මතක තියාගන්න. සංස්ථානික මහා ධමනිය හරහා එන රුධිරයේ බහිශ්‍රාවී ද්‍රව්‍ය අඩංගුයි. ඒ රුධිරය රුක්කීය ධමනි හරහා මේ වකුගඩු වලට යන වකුගඩුවට කියන්නේ රුක්කය කියලානේ. එතකොට වකුගඩුවට යන ධමනියට කියන්නේ රුක්කීය ධමනිය. වකුගඩුවෙන් එළියට එන ශිරාවට කියන්නේ රුක්කීය ශිරාව. වම් පැත්තේ නම් වම් රුක්කීය ධමනිය, වම් රුක්කීය ශිරාව. දකුණු පැත්තේ නම් දකුණු රුක්කීය ධමනිය, දකුණු රුක්කීය ශිරාව. එතකොට මේ ධමනියෙන් යනෝ මේක ඇතුළේදී පෙරනවා. හරිද? දැන් ෆිල්ටර් එක නම් පෙරන්න මොකද්ද තියෙන්නේ? ඔයගොල්ලෝ දන්න දෙයක් මම අහන්නේ. ඔයගොල්ලෝගේ ගෙවල් වල ෆිල්ටර් තියෙනවා. එතකොට එහෙම මතක තියාගත්තාම ඔයගොල්ලෝ මේක මතක හිටින එකයි. ෆිල්ටර් එක පෙරන්නේ මොකෙන්ද? ෆිල්ටර් එක පෙරීම සිද්ධ වෙන්නේ මොකෙන්ද? ඔයගොල්ලෝගේ ගෙවල් වල තියෙන ෆිල්ටර් වල දැකදී ඇතුලේ නිකන් සුදු පාට ගෙඩියක් වගේ එකක් තියෙනවා. ඈ දැකලා තියෙද? ෆිල්ටරේ මම කියන්නේ අර නිකන් අර පියුරෙට් වගේ ෆිල්ටර් නෙවෙයි. මම කියන්නේ සාමාන්‍ය අර ප්ලාස්ටික් වලින් තියෙන ෆිල්ටර් තියෙන්නේ අර කරාමයක් යට තියෙන. ගෙවල් වල තියෙන එකක්. ඔයගොල්ලෝ දැකලා තියෙන එකක්. ඒ ෆිල්ටරේ ඇතුලේ තියෙන සුදු පාට ගෙඩියක් වගේ එකක්. ඕකේ තියෙන සියුම් සිදුරු සහිත ගෙඩියක් වගේ එකක්. ඒක හරහා ජලය යනකොට ඒ ජලාංශු ඇතුලේ ගියාට අර කුණු ඒ වගේ දේවල් අරක රැඳෙනවා. ඊට පස්සේ තව තට්ටු කිහිපයක් තියෙනවා. එක එක අඟුරු ඒ වගේ දාපු ඒ වගේ දැන් පෙරන්න කොටසක් තියෙනවා. ඒ වගේ මේ වකුගඩුවට එන රුධිරයෙන් මුත්‍රා වෙන් කරන්නේ මුත්‍රා පෙරීම සිද්ධ කරන්නේ කුඩා ඒකකවල. වකුගඩුවක් ඇතුලේ ඒ වගේම තියෙන මිලියන ගාණක් තියෙනවා. ඒ වකුගඩුවක් ඇතුලේ නැත්නම් රුක්ක ඇතුලේ මුත්‍රා පෙරීම සිද්ධ කරන කුඩා ඒකකවලට කියන්නේ රුක්කාණු කියලා. රුක්කාණුව එක මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ රුක්කාණුව. ඔන්න වගේ හැඩයක් තියෙන කුඩා ඒකක. මෙතනින් රුධිරය එනවා රුධිර නාලයක් කරහා මෙතනින් එළියට යන මේ රුධිරේ සංඝටක මේක ඇතුළට යනවා මේකෙන් ආපහු එළියට එක එක දේවල් උරා ගන්නවා. උරාගෙන ලන්දෙන් මෙතනින් එන්නේ මුත්‍රා ටික මෙතෙන්ට එකතු වෙනවා මෙතනින් මෙතෙන්ට එනවා මෙතන එකතු වෙනවා මෙතනින් බහැර කරනවා. ඔය රුක්කාණුව මේව වැඩක් නැහැ ඔයගොල්ලන්ට. හැඩය ඕනේ මතක තියාගන්න. වකුගඩුවක් ඇතුලේ නැත්නම් රුක්කයක් ඇතුලේ මුත්‍රා පෙරීම සිද්ධ කරන කුඩා ඒකකේ නම මොකද්ද? රුක්කාණුව. හරිද? වකුගඩුව ඇතුලේ නැත්නම් රුක්ක ඇතුලේ මුත්‍රා පෙරන කුඩා කොටස් වලට කියන නම මොකද්ද? රුක්කාණුව. නැත්නම් තා විදිහකට කියනවා නම් මේ රුක්කයේ කෘත්‍යමය ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය කියලා ඔකට කියන්නේ රුක්කාණුව. නම විතරක් මතක තියාගන්න. ඒ ඇති. වකුගඩු වල මුත්‍රා පෙරන කුඩා කොටස් වලට කියන නම මොකද්ද? එහෙම මතක තියාගන්නකො. වකුගඩුවක් ඇතුලේ මුත්‍රා පෙරන කුඩා කොටස්. මොකද්ද නම ඒකේ? රුක්කාණුව. කතා කරන්න. දැන් රුක්කාණු කීයක් විතර තියෙයි එක වකුගඩුවක් ඇතුලේ? මිලියන ගණන්. මිලියනයකට එහා තියෙනවා. අන්න එහෙම මතක තියාගන්න. ඒවා ඇහෙනකොට කරන්ට් එක කියනවා. මොකද්ද මම අන්තිමටම කිව්වේ දැන් කියාගෙන ගියේ? රුක්කයක මුත්‍රා පෙරෙන කුඩා ඒකක හඳුන්වන නම තමයි මොකද්ද?
වකුගඩු එහෙම නැත්නම් රුක්කයක මුත්‍රා පෙරෙන කුඩා ඒකක හඳුන්වන නම. පුක්කාණු. රුක්කාණු. එක වකුගඩුවක රුක්කාණු කොච්චර තියෙද? එක රුක්කයක රුක්කාණු මිලියන ගාන. මිලියන ගාණක් තියෙනවා. මිලියන එකමාරක් කියලා මතක තියාගන්නකෝ. මිලියනයක් කියලා මතක තියාගන්න නැත්තම් රුක්කයක රුක්කාණු මිලියනයක් තියෙනවා. හරිද? මිලියන 1.3ක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට එක රුක්කයකින් ජීවත් වෙන්න පුළුවන්. හරිද? මේ වකුගඩු දෙකෙන් එකක් තිබුණත් ඇති ජීවත් වෙන්න. හරිද? එක වකුගඩුවක් විනාශ වෙලා අනිත් වකුගඩුව ඉතුරු වෙලා තියෙනම් එයාට පුළුවන් ජීවත් වෙන්න. ඒකනේ ඔයගොල්ලෝ දන්න සමහර අය වකුගඩු මොකද්ද කරන්නේ? සමහර අය දන් දෙනවා. විකුණනෝ දන් දෙනෝ. මොකද හේතුව ඒගොල්ලන්ට පුළුවන් තනි වකුගඩුවකින් ජීවත් වෙන්න. හැබැයි වකුගඩුවක් දෙනවා නම් ඕන කෙනෙකුට දෙන්න බෑ. වකුගඩුවක් දෙනවා නම් මොකද්ද වෙන්න ඕන? දැන් ඔන්න මට තමන්ගේ ලේ වර්ගයට සමාන වෙනවා. අන්න හරි. කෙනෙකුගේ රුධිර ගණය තවත් කෙනෙකුගේ රුධිර ගණයට සමාන වුණොත් තමයි වකුගඩු බද්ධ කරන්න පුළුවන්. එහෙම නැතුව අපිට ඕන විදියට වකුගඩු බද්ධ කරන්න බෑ. දැන් මට වකුගඩුවක් ඕන නම් මගේ රුධිර ගණය තියෙන කෙනෙක්ගෙන් විතරයි මට වකුගඩුවක් ගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරන ඔය අවයවය අන්තිමට අපි මැරෙනවා බද්ධ කරලා. එහෙම හරිද? එහෙම හරියන්නේ නැහැ. ඒක නිසා වකුගඩු ගැලපෙන්න රුධිර ඝන ගැලපෙන්න ඕන. එහෙම ගොඩක් වෙලාවට ওই නිදන්ගත වකුගඩු රෝගය හැදිලා කාලයක් තිස්සේ වකුගඩු දෙක නරක් වෙලා වකුගඩු සම්පූර්ණයෙන් අක්‍රිය වුණාම කරන එක දෙයක් තමයි ওই වකුගඩු බද්ධ කරන්නේ. එහෙම නැත්නම් තව එකක් තියෙනවා වකුගඩුවෙන් පෙරන දේ පෙරන ක්‍රියාවලිය මැෂින් එකකින් කරනවා. මම කියන්නේ මේක තනිකර ෆිල්ටරයක් කියලා. ඔය එහෙම මතක තියාගන්න. මේකට රුධිරය එනෝ පෙරනෝ පිරිසිදු කරපු රුධිරය ආපහු ඇතුළට දෙනවා. ඒ වගේ ඔය වකුගඩු රෝගීන්ට ඒ වකුගඩු රෝගයේ තියෙන දරුණු බව අනුව ඒ විදියට රෝහල තුලදී යන්ත්‍රයකට සවි කරලා වකුගඩුවෙන් කෙරෙන දේ යන්ත්‍රයෙන් කරනවා. සමහර වෙලාවට සතියට එකපාරක්, සති දෙකකට පාරක්, සති තුනකට පාරක්, මාසෙකට පාරක් ලේ පිරිසිදු කරනවා කියලා ඔකට කියන්නේ. කියන්නේ රුධිරය යන්ත්‍රයකට දීලා යන්ත්‍රයෙන් පිරිසිදු කරලා ආපහු පිරිසිදු කරපු රුධිරය අර බහිශ්‍රාවී ද්‍රව්‍ය ඉවත් කරපු රුධිරය ආපහු අපේ ඇඟට දෙනවා. අපේ ඇඟේ කොහේ හරි සිදුරු කරනවා. සිදුරු කරලා එතනින් ගන්න ලේ ටික එළියට. රුධිර නාලයෙන් අරගෙන ඉවරලා යන්ත්‍රයට දෙනවා. යන්ත්‍රයෙන් පිරිසිදු කරනවා. පිරිසිදු කරලා ආපහු අපේ ඇඟට දෙනවා. ඔකට කියන්නේ ඩයලයිසිස් කරනවා කියලා. රුධිර කාන්දු පෙරීම කියලා කියන්නේ. ඔය මැෂින් එකකින් කරන්නේ ඒක. හරිද? ඩයලයිසිස් කර එහෙම වකුගඩු රෝගියෙකුට ජීවත් වෙන්න පුළුවන්. එයාගේ වකුගඩු දෙකේ කොච්චර අක්‍රීයද කියන ප්‍රමාණය අනුව අර කරන වාර ගණන වෙනස් වෙනවා. සමහර අය සතියට එකක් කරනවා. සමහර අය මාසෙට එකක් කරනවා. එහෙම වකුගඩු වලින් කරන දේ යන්ත්‍රයකින් කරමින් ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන් වෙන කෙනෙක්ගේ මේ වකුගඩුව මොකක් කරන්න ඕනේ? අර ඒ රෝගී කෙනාට බද්ධ කරන්න ඕන. ওই දෙක තමයි මේ වකුගඩු රෝගීන්ට කරන ප්‍රධාන බේර ගන්නම බැරි වකුගඩු සම්පූර්ණයෙන් අක්‍රිය වුණාට පස්සේ කරන දේවල් දෙක ඔන්න ඕක. හරිද? රුධිර කාන්දු පෙරීමයි. දැන් ඒකට වෙනම තියෙන හොස්පිටල් වල වකුගඩු ඒ වගේ සම්බන්ධ මේ වාට්ටුවක්. ඒකේ යන්ත්‍රවලට සම්බන්ධ කරලා එහෙම වෙන සාමාන්‍යයෙන් පැය 5ක් විතර ඉඳලා ඔය හොස්පිටල් එකේ වැඩේ කරගෙන එන්න පුළුවන්. හරිද? දැන් ඔය එක ඩයලයිසිස් එකකට සෑහෙන ලොකු මුදලක් යනවා. ලොකු මුදලක් යනවා. නමුත් රජයේ රෝහල් වල නොමිලේ දෙන්නේ අපිට. රජයේ රෝහල් වල නොමිලේ දෙන්නේ. දැන් යා පිටින් කරන්න ගියාම සෑහෙන ගාණක් යනවා. ඒ වගේ කෙනෙකුට වකුගඩු රෝගියෙකුට මහන්සි වෙලා වැඩපළ කරන්න බෑ. හරිද? එයාගේ ශරීරයේ ඉදිමිලා, තරල එකතු වෙලා, සමහරවිට ඇස් වටේට මේවා කළු පාට වෙලා, කකුල් ඉදිමිලා, මේ අත්වල මේවට කියන්නේ අතුල් පතුල්, යටිපතුල් කියලා කියන්නේ අතුල් ඊළඟ කකුල් වල යට මේවයි පැල්ලම් තියෙනවා. පැල්ලම් හැදී. හරිද? උණ හැදෙනවා. ඊට පස්සේ අතපය හොලවල වැඩ කරන්න බෑ. පොඩ්ඩක් වැඩ කරනකොට වෙහෙසයි. ඇවිද ගන්න බෑ. ශරීරයේ තරල එකතු වෙලා. ඔන්න වගේ
මේ රෝග ලක්ෂණ ඇති වෙනවා වකුගඩු රෝගීන්ගේ කාලයක් තිස්සේ. දැන් වකුගඩු රෝගය කාලයක් තිස්සේ තියෙනවද කියලා බලන්න පුළුවන් මේ පිටට ඉනේ පිටිපස්සේ හරියෙන් රිදෙන්න අල්ලනවා. හරිද? මේ ඔයගොල්ලොන්ට පේනවද ඔයගොල්ලෝගේ පොතේ තියෙනවා මේ රූපයක් මිනිස්සෙක් අත් දෙක තියන් ඉන්නවා. පිටකොන්දට පේනව නේද ඒක? ඒ කොතෙන්ද දෙයා අත් දෙක තියන් ඉන්නේ? ඔබේ ඉන දෙපස දෑත් තබා ගන්න. එවිට ඔබේ මාපට ඇඟිලි කෙළවරේ කොහෙද තියෙනවා කියන්නේ? මාපට ඇඟිලි වල කෙළවර. ඈ? මම හෙනව නේද කතා කරන්නේ? මම කියන එක ඇහෙනව නේද ඔයගොල්ලන්ට? ඇහෙනවා සර්. ඔව් මාපට ඇඟිලි වල කෙළවර පිහිටලා තියෙන්නේ වකුගඩුවේ පල්ලෙහා කෙළවරේ. හරිද? ඒ කියන්නේ මෙහෙම ඇඟිලි දෙක තියුවාම ඔය විදිහට ඉන්නට අත තියාගෙන මෙහෙම ඇඟිලි දෙක තියුවා මාපට ඇඟිලි වල කෙළවරවල් දෙක තියෙන්නේ වකුගඩු දෙකේ පල්ලෙහා. වකුගඩුවක් කොච්චර විතර ඇද්ද? මිනිස්සෙක්ගේ වකුගඩුවක්. සාමාන්‍ය අත්ත මිට මෙලෙව්වහම තියෙන සයිස් එක. මෙන්න මෙච්චරක් විතර. අත මිට මෙලෙවන්නේ අත මිට මෙලෙවුවා සාමාන්‍යයෙන් ගන්නත් පුළුවන්. අත මිට මෙලෙවුවන් ප්‍රමාණය අපි සමාන කරන්නේ වම් අත මිට මෙලෙවුවා ඒ ප්‍රමාණය සමාන කරන්නේ හෘදයට. හරිද? අපි සාමාන්‍ය කියන්නේ සෙන්ටිමීටර 10ක් 13ක් අතර මෙන්න මෙච්චරක් විතර ඇති. වැඩුණු මිනිස්සෙක්ගේ සෙන්ටිමීටර 13ක් බලා ගන්නකො. ඒකට දිගයි. හරි සෙන්ටිමීටර 6ක් විතර පළලයි. මෙච්චරක් විතර පළලයි. මෙච්චරක් විතර පළල මෙච්චරක් විතර දිගම නම් අතට අරන් තියෙනවා වකුගඩු. මේ මිනිස්සුන්ගේ. හරිද? ඒකට ඔය අපිට ඔය සමහර ප්‍රදර්ශන වලට එහෙම අපි අරන් යනවා ඉස්කෝලවල වකුගඩු, පෙනහැලි, අක්මාව ඔය කොටස් ටික අරන් යනවා මිනිස්සුන්ගේ. මිනිසුන්ගේ ඇත්තම ඒවා. හරිද? වෛද්‍ය ප්‍රදර්ශන වලට ගියාම බලා ගන්න පුළුවන්. එතකොට මේකේ හැඩය බොන්චි බීජයක් වගේ. හරිද? බොන්චි බීජයක් වගේ හැඩයක්. දැන් මට කියන්නේ වකුගඩුවට රුධිරය ගෙනියන රුධිර නාලයේ නම මොකක්ද? වකුගඩුවට රුධිරය ගෙනියන සංස්ථානික මහා ධමනිය. නෑ සංස්ථානික මහා ධමනිය මුළු ශරීරයටම ගෙනියන්නේ. මං අහුවේ වකුගඩුවට රුධිරය ගෙනියන ධමනිය. මොකක්ද ඒකේ නම? වකුගඩුවට රුධිරය ගෙන යන ධමනිය. ඒක පටන් මහා ශිරාව තියෙනවනේ. ශිරාව කියන්නේ පුතේ ශිරා කියලා කියන්නේ අවයවයකින් එළියට රුධිරය යන රුධිර නාලවලට. සම්මුඛීය ධමනිය. වම් දකුණු අපි පොදුවේ එකට කියන්නේ රුක්කීය ධමනිය. ඒකට පොදුවේ කියන නම රුක්කීය ධමනිය. දැන් වම් පැත්තට යන එකට වම් රුක්කීය ධමනිය, දකුණු පැත්තට යන එකට දකුණු රුක්කීය ධමනිය. හරිද? එතකොට වකුගඩුවට රුධිරය අරගෙන යනවා නම් අපි ඒකට කියන්නේ රුක්කීය ධමනිය. වකුගඩුවෙන් එළියට රුධිරය අරගෙන එනවා නම් ඇතුළට අරගෙන යනවා නම් රුක්කීය ධමනිය. එළියට එන එකට කියන්නේ මුඛීය ශිරා. රුක්කීය ශිරාව. ඒක වම් දකුණු ඒ ශිරා එකතු වෙන්නේ අර මහා ශිරාවට. ධමනි බෙදින්නේ මහා ධමනියෙන් තමයි මහා ධමනි බෙදෙන්නේ. දැන් මහා ධමනියේ නම තමයි සංස්ථානික මහා ධමනිය. ශිරාවේ නම තමයි අතර ওই දෙක එකතු වෙන්නේ වැටෙන්නේ හෘදයට. ශිරාව ගිහිල්ලා හෘදයට වැටෙනවා. ධමනියෙන් හෘදයේ ඉඳලා රුධිරය එළියට එනවා. ශිරාවෙන් කරන්නේ හෘදයට රුධිරය අරගෙන යනවා. හරිද? ඔතන වකුගඩුවට රුධිරය ගෙන යන ධමනියට කියන්නේ රුක්කීය ධමනිය. වකුගඩුවෙන් එළියට රුධිරය අරගෙන එන ශිරාවට කියන්නේ රුක්කීය ශිරාව. ඊට අමතරව මේ වකුගඩුවෙන් එළියට එන මුත්‍රා වාහිනිය. ඒකෙන් එන්නේ රුධිරය නෙවෙයි ඒකෙන් එන්නේ මුත්‍රා. පෙරෙන මුත්‍රා ටික තමයි ඒක මුත්‍රා ක්ෂයට අරගෙන එන්නේ. මුත්‍රා වාහිනියේ. වකුගඩුවේ යහපැවැත්මට අපි මොකද්ද කරන්න ඕන? වකුගඩුවේ යහපැවැත්මට මොකද්ද කරන්න ඕන? වකුගඩුව පරිස්සම් කරගන්න නම් වකුගඩුව හරියට ක්‍රියාකාරීව තියාගන්න නම් මොනවයි කරන්න ඕන? දැන් මම ඕගොල්ලන්ට කරලා පෙන්නුවේ ඒක තමයි. මොකද්ද කරන්න ඕන? වකුගඩුවේ යහපැවැත්ම සඳහා ප්‍රධාන වශයෙන් කරන්න ඕන
ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න ඕන. දිනපතා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න ඕන. හොඳට මතක තියාගන්න. වතුර අඩුවෙන් බිව්වොත් වකුගඩු වල ක්‍රියාකාරීත්වයත් ක්‍රමයෙන් අඩු වෙනවා. හරිද? මොකද අපි මුත්‍රා පෙරෙනකොට අපේ ශරීරයේ මුත්‍රා බැහැර කරද්දී ඒව පෙරද්දී ජලය වැඩිපුර තියෙන ලවණ වර්ග තැන්පත් වීමේ හැකියාව අඩුයි. අපි ජලය අඩුවෙන් බිව්වොත් වකුගඩුවේ ලවණ තැන්පත් වෙනවා ස්පටික විදියට. අපි ඒවට කියනවා ගල් හැදෙනවා කියලා. වකුගඩුවේ ලවණ ස්පටික විදියට තැන්පත් වෙනවා. ගල් හැදෙනවා කියලා කියන්නේ. අහලා තියෙනෝනේ මුත්‍රාගල්, මුත්‍රාශයේ වකුගඩු වල තියෙන ශ්‍රෝණිය කියලා. කොට සමන් තාම ඇතුළ ගැන කතා කරේ නෑ. හරිද? ඒවයි ගල් වගේ අර ලවණ තැන්පත් වෙනවා. එහෙනම් වකුගඩුවේ යහපැවැත්මට මේ රුක්කවල යහපැවැත්මට කරන්න ඕන එක දෙයක් තමයි වැඩිපුර ජලය ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න ඕන. මුත්‍රා බැහැර සර් කිරීම කැඩි කැඩි ඇහෙන්නේ. කැඩි කැඩි දැනෙන්නේ. හරි අපිට කරන්ට් එක ආපොන්න මට විනාඩියක් දෙන්න මේ. එහෙනම් රුක්කවල යහපැවැත්මට වකුගඩු වල යහපැවැත්මට අපි වැඩිපුර ජලය බොන්න ඕන. ඊළඟට මුත්‍රා බැහැර කිරීම කල් දැමීම නොකරන්න ඕන. සමහර අය ඔය වැඩේ කරනවා. හරිද? සමහර අය ඔය වැඩේ කරනවා. මුත්‍රා පිට කරන්න ඕන දැන්. ඔන්න දැන් මට මුත්‍රා පිට කරන්න ඕන. මොකද්ද කරන්නේ? තව ටිකක් වෙලා ඉන්නවා. තව ටිකක් වෙලා තද කරන් ඉන්නවා. ඔහොම තද කරගෙන ඉන්නවා. ඔහොම ඉන්නේ මොකද්ද වෙන්න පුළුවන්? මුත්‍රා පිට කරන්න ඕන වෙලාවේ මුත්‍රා පිට නොකර හිටියොත් මොකද්ද වෙන්න පුළුවන්? කියන්න බලන්න. ඕගොල්ලන්ට දැන් ඔන්න මුත්‍රා බැහැර කරන්න ඕන. මුත්‍රා පිට කරන්න අවශ්‍යතාවය